ආයිබෝවන් අද අපි සූදානම් වෙන්නේ අපරාධ නීතිය විෂය නිර්දේශයේ දෙවනි පරිච්ඡේදය අපරාධ නීතියේ දැක්වෙන විත්තිවාචික සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න. අපි මුලින්ම බලමු විත්තිවාචික කියන්නේ මොනවද කියලා. අපරාධ නීතියේදී විත්තිවාචික වලට දීලා තියෙන නිර්වචනය තමයි විත්තිකරු තමන්ගේ ක්‍රියාව දෙස බලා එවැනි ක්‍රියාවක් නීත්‍යානුකූලව සාධාරණව විය හැකි බව හෝ එවන් ක්‍රියාවකින් අපරාධමය වරදක් සිදු නොවූ බවට ප්‍රකාශ කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටිය හැකි වීම තමයි විත්තිවාචකයක් කියලා නිර්වචනයෙන් හැඳින්වෙන්නේ. ඒ කියන්නේ සරලව කියනවා නම් ඔබ අතින් යම්කිසි අපරාධමය වරදක් සිද්ධ වුණොත් ඒ අපරාධමය වරද තමන් මානසික අංගයෙන් තොරව අපි සරලව කියනවා නම් හිතලා කරේ නැහැ කියලා අපි කියන්නේ. අන්න ඒ ආකාරයට මානසික අංගයෙන් තොරව මේ අපරාධය සිද්ධ වුණාය කියලා අධිකරණයට ඒත්තු ගැන්වීම තමයි ඒත්තු ගැන්වීමට තියෙන කාරණා තමයි විත්තිවාචික කියලා අපේ අපරාධ නීතියේදී හඳුන්වන්නේ. හොඳයි. මේ විත්තිවාචික ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. ඒ දෙක තමයි පළවෙනි කොටස ව්‍යවස්ථාපිත විත්තිවාචික, දෙවෙනි කොටස දණ්ඩ නීති සංග්‍රහය යටතේ එන විත්තිවාචික. අපි දැන් බලමු මෙතනින් පළවෙනි කොටස ව්‍යවස්ථාපිත විත්තිවාචික කියන්නේ මොනවද කියලා. මේක විෂය නිර්දේශයේ හරි පුංචි කොටසක් විදිහට දැක්වෙන්නේ. ඒ තමයි මේ ව්‍යවස්ථාපිත විත්තිවාචික සාධනීය සාක්ෂියක් අවශ්‍ය වෙන්නේ නැහැ අපිට මේ දේවල් ඔප්පු කරන්න. ඒ වගේමයි මේ ව්‍යවස්ථාපිත විත්තිවාචික නීතිය ක්‍රියාත්මක වීම අනුවම ඉබේම ඇති වෙනවා. අපිට වෙනම නම් කරලා ඒ විදිහට කිරීමේ අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. මේ වගේ පොදු ව්‍යවස්ථාපිත විත්තිවාචික කිහිපයක් තමයි එකක් විත්ව වරදකරු වීමේ අන්තරාය පිළිබඳ සංකල්පය. ඒ කියන්නේ යම්කිසි තැනැත්තෙක්ව එකම වරදට එකම අධිකරණයකින් හෝ වෙනත් අධිකරණයකින් කිහිප වරක් දඬුවම් කරන්න බෑ. එක වරදක් සඳහා ඔහුට යම්කිසි දඬුවමක් නියම කරලා තියෙනවා නම් ඒ වරද සඳහාම ඔහුට නැවත දඬුවම් කරන්න බෑ. මේක තමයි ද්විත්ව වරදකරු වීමේ අන්තරාය පිළිබඳ සංකල්පය කියන්නේ. මේ වගේම තමයි අනුමත කිරීමක් නොමැති වීම කියන සංකල්පයත් අපි දකිනවා. ඒ කියන්නේ යම්කිසි ක්‍රියාවක් සිද්ධ කිරීම සඳහා යම්කිසි පාලනාධිකාරියක අනුමැතිය අනිවාර්යයෙන්ම අවශ්‍ය නම් ඒ අනුමැතිය නොලැබ සිදු කරපු ක්‍රියාවකදී ඒ අනුමැතිය නොලැබීම නිසා නොගැනීම නිසා විත්තිකරුට හැකියාව ලැබෙනවා ඒ අදාළ විත්තිවාචකයේ පිහිට පතන්න. මෙන්න මේ වගේ විත්තිවාචක තමයි ව්‍යවස්ථාපිත විත්තිවාචක යනුවෙන් හඳුන්වන්නේ. එතකොට ඉහිදී අපිට විශේෂයෙන්ම මේ එක කියලා නම් කිරීමේ අවශ්‍යතාවයක් ඇති වෙන්නේ නැහැ. දෙවැනි කොටස තමයි දණ්ඩ නීති සංග්‍රහය යටතේ එන විත්තිවාචක. මේක නැවත ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. ඒ තමයි සාමාන්‍ය ව්‍යාතිරේක සහ විශේෂ ව්‍යාතිරේක යනුවෙන්. මේතනදී ඔබට ගැටලුවක් ඇති වෙයි. මම කලින් විත්තිවාචක කියලා හැඳින්වුවා, දැන් ව්‍යාතිරේක කියලා හඳුන්වනවා. ව්‍යාතිරේක සහ විත්තිවාචක අපි ඒ නම් දෙකම මේ එකම කරුණ සඳහා තමයි පාවිච්චි කරන්නේ. එතකොට මේ සාමාන්‍ය ව්‍යාතිරේක කියන කොටස දණ්ඩ නීති සංග්‍රහය තමයි සඳහන් වෙන්නේ. නමුත් මේක දණ්ඩ නීති සංග්‍රහය යටතේ එන වැරදි වලට විතරක් නෙමෙයි සෑම වරදකටම අදාළව තමයි දක්වලා තියෙන්නේ. එතකොට ඒ වගන්ති පිළිබඳව තමයි අපි පාඩමේ ඉදිරියට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඊළඟට අපි බලමු විශේෂ ව්‍යාතිරේක කියන්නේ මොනවද කියලා. විශේෂ ව්‍යාතිරේක වශයෙන් අපි දකිනවා 294 වගන්තිය දණ්ඩ නීති සංග්‍රහය. ඒ කියන්නේ මිනීමැරුම සම්බන්ධව තියෙන වගන්තිය. මෙහිදී මිනීමැරුමක්, සාවද්‍ය මිනීමැරුමක්, ඒ දෙක වෙනස් වෙන ආකාරය ඒ සියල්ලම බොහොම පැහැදිලිව සඳහන් වෙනවා 294 වගන්තියේ. එතකොට මිනීමැරුම කියන පාඩම යටතේ අපි වෙනමම විශේෂයෙන්ම ඒ කොටස සාකච්ඡා කරනවා. හොඳයි. දැන් අපි බලමු සාමාන්‍ය ව්‍යාතිරේක වෙන්නේ මොනවද? ඒ වගන්ති මොනවද? සහ ඒ පිළිබඳව අපි විස්තරාත්මක සාකච්ඡාවක් සිදු කරන්න බලමු. හොඳයි. මෙහිදී ඔබ දැනගත යුතු කාරණය තමයි මේ විත්තිවාචික සම්බන්ධයෙන් තෘප්තිමත් නිර්දෝෂී විත්තිවාචකයක් ලෙස මේ ඔප්පු කිරීමට හැකියාව ලැබුණොත් අදාළ විත්තිකරුට සම්පූර්ණයෙන්ම නිදහස ලබා ගන්න හැකියාව ලැබෙනවා. එහෙමත් නැත්නම් ලිහිල් විත්තිවාචික වශයෙන් පමණක් ඔබට ඔප්පු කරන්න හැකියාව ලැබුණොත් එහිදී අපරාධමය වගකීම අඩු කිරීමට පමණයි පුළුවන් වෙන විත්තිකරුගේ සම්පූර්ණ නිදොස්කොට නිදහස් කිරීමක් අපිට බලාපොරොත්තු වෙන්න බැහැ. හොඳයි. එතකොට ඒ වගේමයි රෙක්ස් එදිරිව ජේම්ස් චන්ද්‍රසේකර කියන නඩුවේදී අධිකරණය විසින් දක්වනවා
මේ විදිහට විත්තිවාචකයක හිටපතද්දී ඒ විත්තිවාචකය මේ විදිහට සිද්ධ වුණා කියලා ඔප්පු කිරීමේ භාරය සම්පූර්ණයෙන්ම විත්තිකරු සතුව පවතිනවා කියලා. එතකොට මේ ඔප්පු කිරීමේ භාරය සිද්ධ කරද්දී ඒ අවස්ථාවේදී පැවතිච්ච තත්ත්වයන් අනුව වෙනත් කිරීමට කාරණාවක් නොතිබූ නිසා මේ සිදු කළ බව සහ නීතිමය රාමුව ඇතුලේ ඒ අදාළ පුද්ගලයා සිද්ධ කරපු කරුණු කාරණා සිද්ධ කරපු ආකාරය පිළිබඳව සාකච්ඡා කරලා බැලීමක් බලාපොරොත්තු වෙනවා අධිකරණය. එතකොට සාක්ෂි ආඥා පනතේ 105 වෙනි වගන්තිය අනුව අධිකරණයේ තෘප්තිපත් වෙන මට්ටමට මේ විත්තිවාචකය ඉදිරියට අරගෙන ගිහින් ඒක ඔප්පු කිරීම සිද්ධ කළ යුතු වෙනවා. හොඳටම මතක තබාගතු කාරණය තමයි මේ විත්තිවාචකයක පිහිට පතද්දී ඒ අදාළ තැනැත්තා සාවද්‍ය ක්‍රියාව පිළිගත් අයෙකු වෙන්න ඕනි. ඒ කියන්නේ මේ අදාළ ක්‍රියාව මගේ අතින් සිද්ධ වුණා කියන දේ ඔහු විසින් පිළිගත යුතුයි. මෙහිදී සලකා බලන්නේ එය සඳහා සාවද්‍ය මනස කෙතරම් දුරට බලපෑවද කියලා. මම හිතනවා සාවද්‍ය ක්‍රියාව සහ සාවද්‍ය මනස සම්බන්ධව පසුගිය පාඩමේදී අපි කරපු කාරණා ඔබට මතක ඇති. මේ වෙලාවේදී ඒ දේවල් මතක් කරගන්නවා ඇති කියලා. හොඳයි. සාමාන්‍ය විත්තිවාචක තිබෙන වගන්ති පිළිබඳව අපි සාකච්ඡා කරොත් දණ්ඩ නීති සංග්‍රහයේ 69 වෙනි වගන්තියේ ඉඳලා 99 වෙනි වගන්තිය දක්වා මේ කාරණා පැතිරෙනවා. එතකොට අපි මේ පාඩමේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා 69 වෙනි වගන්තියේ සිට 88 වෙනි වගන්තිය දක්වා තිබෙන වගන්ති පිළිබඳව. මොකද 89 සිට 99 දක්වා තියෙන වගන්ති පුද්ගල ආරක්ෂාවේ අයිතිය සම්බන්ධ වගන්ති විදිහට වෙනමම කොටසක් විදිහට වෙන් වෙනවා. ඒ කොටස තමයි අපිට 3 වෙනි පරිච්ඡේදය වශයෙන් ඊළඟ පාඩමේදී සාකච්ඡා කරන්න තියෙන්නේ. හොඳයි. එහෙනම් ප්‍රධාන විත්තිවාචක කොටස් දෙකයි ව්‍යවස්ථාපිත විත්තිවාචක පිළිබඳව අපි සාකච්ඡා කරා. ඊළඟට දණ්ඩ නීති සංග්‍රහයට තියෙන විත්තිවාචක නැවත කොටස් දෙකකට බෙදුණා. සාමාන්‍ය විත්තිවාචක සහ විශේෂ විත්තිවාචක. එයින් විශේෂ විත්තිවාචක යටතේ අපි 294 වගන්තිය පිළිබඳව මිනිමෙරුම යටතේ සාකච්ඡා කරනවා. සාමාන්‍ය විත්තිවාචක දණ්ඩ නීති සංග්‍රහය 69 වෙනි වගන්තිය සිට 99 වෙනි වගන්තිය දක්වා තියෙනවා. එයින් 69 සිට 88 දක්වා අද අපි සාකච්ඡා කරනවා පුද්ගල ආරක්ෂාවේ අයිතිය එහෙමත් නැත්නම් RPD කියන කාරණාව දැක්වෙන 89 සිට 99 දක්වා වගන්ති අපි ඊළඟ පාඩමේදී සාකච්ඡා කරනවා. ඔය කරුණු ටික තමයි සාරාංශයක් විදිහට ඔබේ ඔළුවට දමා ගත යුත්තේ. අපි බලමු දැන් 69 වෙනි වගන්තියේ ඉඳලා තියෙන වගන්ති සහ ඒ අන්තර්ගතය කොහොමද කියලා. හොඳයි. විත්තිවාචකය යටතේ 69 වෙනි වගන්තිය දැක්වෙන්නේ රාජ්‍ය සේවකයෙකුට ලබාගත හැකි විත්තිවාචකයක්. එය උපුටා දක්වනවා නම් මෙහිමයි. යම් ක්‍රියාවක් කිරීමට නීතියෙන් බැඳී සිටින්නා වූ හෝ නීතිය පිළිබඳ වැරදීමකින් නොව සිද්ධිය පිළිබඳ වැරදීමකින් එසේ නීතියෙන් තමා බැඳී සිටින බව සද්භාවයෙන් විශ්වාස කරන තැනැත්තකු විසින් කරන කිසිදු ක්‍රියාවක් වරදක් නොවේ වශයෙන් තමයි දණ්ඩ නීති සංග්‍රහය මෙම වගන්තිය දක්වන්නේ. එතකොට මම ඔබට කිව්වා කලින් මේ රාජ්‍ය සේවකයෙකුට ලබාගත හැකි විත්තිවාචකයක් කියලා. බොහෝ අවස්ථාවලදී හමුදා පාලනයන් සම්බන්ධව මේ විත්තිවාචකයේ සාකච්ඡා වෙනවා. එහෙම සාකච්ඡා වෙච්ච ලංකාවේ විශේෂතම අවස්ථාවක් තමයි ඔබට මතක ඇති මේ සිදුවීම කතරගමදී සිද්ධ වෙච්ච ප්‍රේමවතී මනම්පේරී යන අය සම්බන්ධව සිදුවෙච්ච සිදුවීම. එහි නඩුකරේ දැක්වෙන්නේ විජේසූරිය සහ තවත් අය එදිරිව ජනරජය යනාදී වශයෙන්. එතකොට මෙහිදී මේ විත්තිවාචකයේ බලපෑම කොයිතරම්ද යන සාකච්ඡා වෙනවා. මෙහිදී වෙන්නේ ඒ අදාළ ප්‍රේමවතී මනම්පේරී කියන තැනැත්තියව හමුදාවෙන් අත්අඩංගුවට ගන්නවා. එහිදී ඉහළ නිලධාරියෙක් ලුතිනන්වරයෙක් තමන්ගේ සෙබළුන්ට අණ දෙනවා මේ කාන්තාව නිරුවත් කරලා පාරේ ඇවිද්දවලා පසුව වෙඩි තබා මරා තබන්න කියලා. එතකොට මේ අනුව ඒ සෙබළුන් එම නියෝග ක්‍රියාත්මක කරනවා. නමුත් පසුව ඒ පිළිබඳව නඩුවක් ගොනු කිරීමෙන් පසු ඒ සෙබළුන්ට විරුද්ධව ඇතිවෙච්ච චෝදනාවලදී සෙබළුන් මේ 69 වෙනි වගන්තියේ විත්තිවාචකයේ සහයෝගය පතනවා. නමුත් මෙහිදී අධිකරණය විසින් තීරණය කරන්නේ යම්කිසි තීන්දුවකින් යම්කිසි නියෝගයකින් මේ සේවකයන් මේ සෙබළුන් බැඳී සිටියත් එසේ බැඳී සිටිය යුතු වන්නේ නීත්‍යානුකූල නියෝගයකින් පමණක් බවත් මෙම ක්‍රියාවේදී මේ සිදුවෙච්ච නියෝගය නීත්‍යානුකූල නොවන නිසා ඔවුන්ට 69 වෙනි වගන්තියේ පිහිට පැතිය නොහැකි බවත්. එතකොට 69 වෙනි වගන්තිය සම්බන්ධව මතක තබා ගත යුත්තේ
එසේ යම් ක්‍රියාවක් කිරීමට තමන් නීතියෙන් බැඳී සිටින බව දැන සිටියත් එසේ බැඳී සිටින ක්‍රියාව ඒ අදාළ නියෝගය නීත්‍යානුකූලද නැද්ද කියන එක මෙහිදී හඳුනා ගැනීම ඉතාම වැදගත් වෙනවා. මෙම 69 වෙනි වගන්තියේ වැදගත්කම විෂය නිර්දේශයට අපි ආදේශ කරොත් මේ සම්බන්ධව තමයි 2019 ඔක්තෝබර් විභාගයේ පළමු ප්‍රශ්නය යොමු වෙන්නේ අපරාධ නීතියේ ප්‍රශ්න පත්‍රයෙන් මේ ආසන්නතම මේ ප්‍රේමති මනම්පෙරි සිදුවීමට ආසන්නතම සිදුවීමක් ඔවුන් නිර්මාණය කරලා ඒ ආශ්‍රයෙන් ඔබට අන්තිම ප්‍රශ්නය අහනවා මෙහිදී 69 වෙනි වගන්තියේ පිහිට පැතිය හැකිද යන කාරණාව. එයින් ඔබට තේරෙනවා අපරාධ නීති ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නය අනිවාර්ය ප්‍රශ්නය විදිහට තමයි මේක ලැබෙන්නේ. මේ විත්තිවාචික සඳහා ඔබ කොතරම් බරතැබීමක් කළ යුතුද යන්න මෙයින් ඔබ අවබෝධ කරගත යුතුයි. හොඳයි. මේ 69 වෙනි වගන්තියේ සාකච්ඡා වෙන තවත් නඩුකරයක් තමයි රජු එදිරිව තජූඩීන් කියන නඩුකරය. මෙහිදී තජූඩීන් කියන්නේ මෑත කාලේ සාකච්ඡා වෙච්ච තජූඩීන් නෙමෙයි. ඊට පෙර තජූඩීන් නම් පොලිස් නිලධාරීවරයෙක්. ඒ පොලිස් නිලධාරීවරයා විසින් යම්කිසි තැනැත්තෙක් සමග ගැටුමක් ඇති කරගන්නවා. මේ ගැටුම අවසානයේ ඒ තැනැත්තා පලා යද්දී ඒ පොලිස් නිලධාරියාගේ විසිල් නාදයට පැමිණෙන තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙක් විසින් ඒ තැනැත්තාව අත්අඩංගුවට ගන්නවා. පසු ඒ තැනැත්තා විසින් නඩුකරයක් ගොනු කිරීමේදී අධිකරණය විසින් තීරණය කරන්නේ මේ අදාළ අවස්ථාවේදී ඒ තැනැත්තාව අත්අඩංගුවට ගැනීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි පොලිසියට නොතිබූ බව, ඒ අනුව මේ අදාළ අත්අඩංගුවටගත් පොලිස් නිලධාරීන් දෙදෙනා වැරද්දක් කරාද යන ප්‍රශ්නය මතුවෙනවා. නමුත් එහිදී එම පොලිස් නිලධාරීන්ට 69 වෙනි වගන්තියේ පිහිට පැතිය හැකි වෙනවා. මොකද අර තජූඩීන් නම් පොලිස් නිලධාරීතුමා විසින් සිදු කරන ලද ඒ ප්‍රකාශයන් සහ විසිල්නාදයන් හමුවේ සද්භාවයෙන් යුතුව මේ තැනැත්තාව අත්අඩංගුවට ගැනීම සිද්ධ කළා යන්න ඔප්පු කළ හැකි වූ නිසා. ඒ නිසා මෙහිදී ඔබ මතක තබා ගත යුතුයි. අදාළ රජයේ නිලධාරීන් ඒ නියෝග වලින් බැඳී සිටිද්දී 69 වෙනි වගන්තියේ පිහිට පැතිය හැකි අවස්ථා සහ නොහැකි අවස්ථා වෙන් කරගන්නේ කෙසේද කියන කාරණාව. හොඳයි. අපි දැන් බලමු 70 වෙනි වගන්තිය පිළිබඳව. මේ 70 71 වගන්ති සම්බන්ධව විශාල බරතැබීමක් විෂය නිර්දේශයේ සිද්ධ වෙන්නේ නැහැ. මම ඒ හින්දා ඒ වගන්ති උපුටා දක්වන්නම් ඔබට. 70 වෙනි වගන්තිය තමයි නීතියෙන් දෙනු ලැබූ හෝ දෙන ලැබයි තමා සද්භාවයෙන් විශ්වාස කරන යම් බලයක් පාවිච්චි කිරීමේදී අධිකරණාත්මකව කටයුතු කරන විනිශ්චයකරයෙකු විසින් සිදු කරනු ලැබූ කිසිවක් වරදක් නොවේ. ඒ කියන්නේ යම් තමන්ට නීතියෙන් යම්කිසි බලතල ඇතැයි විශ්වාස කරන මිනිස්සුරුවරයෙක් නීතියට ඔබ්බෙන් වන නීත්‍යානුකූල නොවන තීරණයක් දෙනවා. හැබැයි ඔහු විසින් සද්භාවයෙන් විශ්වාස කරනවා මේ තීරණය නීත්‍යානුකූලයි කියලා. එසේ විශ්වාස කරමින් අධිකරණාත්මකව දෙන ලද විනිශ්චයකරුවෙකුගේ තීරණය වරදක් නොවේ කියන කාරණාව තමයි 70 වෙනි වගන්තියේදී සඳහන් වෙන්නේ. හොඳයි. 71 වෙනි වගන්තියට අපි ආවොත් ඒ උත්තරා දක්වන්නම්. කිසියම් අධිකරණයකට යම් තීන්දුවක් හෝ නියෝගයක් ලබා දීමට බලයක් නොමැතිව තිබියදී ක්‍රියාත්මක කරන ලද පොදු නීතිය යටතේ යම් පුද්ගලයෙකු විසින් අධිකරණයට එවැනි බලයක් නොමැති බව නොදැන සද්භාවයෙන් යුතුව කරන ලබන ක්‍රියාවක් වරදක් නොවේ වශයෙන් තමයි එහිදී සඳහන් වෙන්නේ. මේකට උදාහරණයක් විදිහට යම් කිසි නිවසක් සම්බන්ධව එහි ඔප්පුව සම්බන්ධව නඩුවක් පවතින අවස්ථාවේදී අධිකරණය විසින් තීන්දුවක් දුන්නොත් මෙම ඉඩම කුලියට ගැනීම ප්‍රශ්නයක් නෙමෙයි කියලා ඒ අදාළ තීන්දුවේ යම් කිසි ප්‍රශ්නයක් තිබිය හැකි. නමුත් ඒ තීන්දුව ලබාගත් තැනැත්තා විශ්වාස කරනවා සද්භාවයෙන් මෙම තීන්දුවේ ප්‍රශ්නයක් නැහැ කියලා. එතකොට අනාගතයේ යම් කිසි ප්‍රශ්නයක් ඇති වෙන මොහොතක ඒ විත්තිවාචකයේ 71 වෙනි වගන්තියේ පිහිට පැතිය හැකි වෙනවා ඒ අදාළ විත්තිකරුට. හොඳයි. අපි බලමු 72 වෙනි වගන්තිය සම්බන්ධව. මේ වගන්තියේ යම්කිසි බරතැබීමක් ඔබට බලාපොරොත්තු වෙනවා විෂය නිර්දේශයේ. එම වගන්තිය පුර දැක්වුවොත් සාමාන්‍ය පුද්ගලයෙකුට නීතියෙන් හේතු යුක්තියක් ඇත්තෙකු විසින් හෝ නීතිය පිළිබඳ වැරදීමකින් නොව සිද්ධිය පිළිබඳ වැරදීමකින් යම් ක්‍රියාවක් කිරීමට නීතියෙන් බලය ඇතැයි සද්භාවයෙන් විශ්වාස කරනු ලැබූ අයෙකු කරන ක්‍රියාවක් වරදක් නෙවෙයි. මෙහිදී ඔබට මේක උදාහරණයකින් පැහැදිලි කරොත් එතකොට මෙහිදී කියන්නේ තමන්ගේ විශ්වාසය මත යම් තැනැත්තෙකු හෝ යම් දේපලක් ආරක්ෂා කිරීමට යාමේදී සිදු කරන දෙයක්
සම්බන්ධව තමයි මෙහිදී සාකච්ඡා වෙන්නේ. උදාහරණයකින් පැහැදිලි කරොත් යම්කිසි තැනැත්තෙක් දකිනවා ඔහුගේ අසල්වැසි නිවසට අනවසරයෙන් යම් තැනැත්තෙක් ඇතුල් වෙන්න උත්සාහ දරනවා. ඒ අවස්ථාවේදී ඒ දකින තැනැත්තා ඒ ඇතුල් වෙන්න හදන තැනැත්තාට පොල්ලකින් ගසා දැමීමෙන් හෝ යම්කිසි ආකාරයකින් අපරාධමය වරදක් සිද්ධ කරනවා. නමුත් පසු අනාවරණය වුණොත් ඔහු එහෙම සොරකම් කිරීමට හෝ වෙනත් එවන වංකඩ චේතනාවකින් පැමිණි අයෙකු නොවන බව එතකොට මේ අදාළ පහර එල්ල කර තැනැත්තාට හැකියාවක් තියෙනවා 72 වෙනි වගන්තියේ ආරක්ෂාව පතන්න. මොකද ඔහු සද්භාවයෙන් විශ්වාස කළා මේ තැනැත්තා අනවසරයෙන් නිවසට ඇතුල් වෙන්න උත්සාහ කළා කියලා. හැබැයි එසේ කියූ පමණින් ඔහුගේ නිර්දෝෂීභාවය ඔප්පු වෙන්නේ නැහැ. ඔහුට තව ඔප්පු කළ යුතු කාරණා තියෙනවා. ඒ වගේම මේ අවස්ථාවේදී අධිකරණය විසින් සලකා බලනවා ඒ අදාළ පහර එල්ල කර තැනැත්තාට අනෙකුත් තැනැත්තාගේ අනන්‍යතාවය හඳුනා ගැනීමට කාලයක් තිබ්බාද? ඒ තැනැත්තාගේ කුමක්ද කරන කාරණාව පිළිබඳව හඳුනා ගැනීමට කාලයක් තිබ්බාද යන කාරණා පිළිබඳව අධිකරණය සලකා බලනවා. එසේ කාලයක් අවකාශයක් තිබියදී ඔහු විසින් පහර එල්ල කරන ලද බව සැලවුණොත් මේ විත්තිවාචකයේ පිහිට පැතීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ අදාළ විත්තිකරුට. ඒ වගේ මේ විත්තිවාචක හැම අවස්ථාවෙදීම ඔබට නිදහසට කරුණක් විදිහට පාවිච්චි කරන්න බැරි බව මතක තබා ගත යුතුයි. මේ පිළිබඳ ප්‍රසිද්ධ නඩුකරයක් තමයි පෙරේරා එදිරිව මුණවීර කියන නඩුකරය. මෙහිදී පාන් රාත්තල් නිපදවන පුද්ගලයෙක් ඔහුගේ මුල්ම පාන් රාත්තල් කිහිපය නිෂ්පාදනය කරනවා. ඔහු ඒ නිෂ්පාදනය විකුණු පසු එක් තැනැත්තෙක් විසින් නඩුකරයක් ගොනු කරනවා අවුන්ස 16ක් බර විය යුතු පාන් රාත්තල අවුන්ස 15.5ක් පමණයි බරින් යුතු වන්නේ කියලා. එතකොට ඔහු විසින් කියනවා මෙහිදී අදාළ පාන් නිපදවන්නා විසින් අංශනිකව මෙය සිදු කරපු බවට. නමුත් අධිකරණයේදී අදාළ පාන් නිෂ්පාදනය කරන තැනැත්තා විසින් ප්‍රකාශ කරනවා ඔහු මේ වංචනික අදහසකින් නෙමෙයි සිද්ධ කරේ. පළමු අවස්ථාව නිසා ඔහු සද්භාවයෙන් විශ්වාස කළා මෙහි අවුන්ස 16ක් ඇති බවට. නමුත් තිබී ඇත්තේ අවුන්ස 15.5ක් පමණයි. මෙය මා විසින් අපේක්ෂා සහගතව කරන ලද දෙයක් නෙමෙයි කියලා. එහිදී අධිකරණය විසින් ඒ අදාළ කරුණු කාරණා සම්බන්ධව ඔහුට පක්ෂපාතව තීන්දුව ලබා දුන්නා. ඒ අනුව 72 වෙනි වගන්තියේ පිහිට ඔහුට ලබා ගන්න හැකි වුණා. මොකද මානසික අංගය මේ කාරණාවේදී තෘප්ත වෙලා නැති හින්දා. ඒ වගේම තමයි තස්තකීර් එදිරිව ජයසේකර කියන නඩුකරයේදී මේ කාරණාව සාකච්ඡා වෙනවා 72 වෙනි වගන්තිය පිළිබඳව. එහිදී සිද්ධ වෙන්නේ අලවි කරුවෙකු විසින් වෙළඳසැල කලවි කරුවෙකු විසින් ජෑම් දොඩම් රස ජෑම් බෝතලයක් යනුවෙන් සඳහන් වෙන දෙයක් පාරිභෝගිකයට අලවි කරනවා. නමුත් ඒ පාරිභෝගිකයා විසින් පැමිණිලි කරනවා මෙය ඔහු බලාපොරොත්තු වූ දේ නෙමෙයි වංචනිකව රවටා සිදු කරන ලද ගනුදෙනුවක් වශයෙන්. නමුත් එහිදී ඒ අදාළ අලවිකරු සද්භාවයෙන් විශ්වාස කරනවා මෙහි තියෙන්නේ දොඩම් රහිත සහිත ජෑම් කියලා. නිෂ්පාදකයාගේ යම්කිසි වරදක් නිසා තමයි මේක සිද්ධ වෙන්නේ. ඒ හින්දා එහිදී අලවිකරුට මේ පිළිබඳව වගකීම ගත නොහැකි යනුවෙන් 72 වෙනි වගන්තිය ඒ අවස්ථාවේදී ඔහුට පිහිට වෙනවා. නිෂ්පාදකයා මේ සම්බන්ධව ක්‍රියා කළ යුතුයි කියලා අධිකරණය විසින් තීරණය ලබා දෙනවා. එතකොට මෙහිදී සිද්ධ වෙන්නේ නීතිය අනුව සාධාරණ බව වැරදි ලෙස අදාළ පුද්ගලයන් විසින් වටහා ගැනීමෙන් තමයි මේ වගන්තිය පිහිට පැතීමේට සිදුවන ආකාරයේ වරදක් සිද්ධ වෙන්නේ. හොඳයි. අපි දැන් බලමු 73 වගන්තිය පිළිබඳව. 73 වගන්තියට සරලව කියනවා අත්තරද්දේ විත්තිවාචකයේ යනුවෙන් අත්තරද්දී විත්තිවාචකයේදී සලකා බලන්නේ නීත්‍යානුකූලව යම්කිසි ක්‍රියාවක් කිරීමේදී අහම්බෙන් සිද්ධ වූවක් පිළිබඳව. ඒ උපුටා දැක්වුවොත් නිසි ආරක්ෂාව හා ප්‍රවේශම් ඇතිව සාපරාධී අදහසක් හෝ දැනුමක් නැතිව නීත්‍යානුකූල මාර්ගවලින් නීත්‍යානුකූල ලෙස නීත්‍යානුකූල ක්‍රියාවක් කිරීමේදී අහම්බෙන් හෝ අත්වැරද්දෙන් සිදු වූ දෙය වරදක් නොවේ. මෙහිදී ඔබට උදාහරණයකින් පැහැදිලි කළොත් හිතන්න ඔබ පොරවකින් යම්කිසි සත්‍යපීමක් හෝ යම්කිසි ක්‍රියාවක් සිද්ධ කරනවා. එහිදී ඔබ අසල යම් තැනැත්තෙක් සිටිනවා පොරවේ මිටෙන් පොරවේ
තලය මොහොත් තලය ගැලවී යාම නිසා ඒ අදාළ තැනැත්තාගේ ශරීරයේ වැදීමෙන් ඔහුට මරණය හෝ බරපතල තුවාල සිදුවීමක් සිද්ධ වෙනවා. එතකොට මෙහිදී ඔබට කිසිදු චේතනාවක් තිබුණේ නැහැ අදාළ තැනැත්තාට තුවාලයක් හෝ මරණය ගෙන දීමේ කටයුත්තක් සිද්ධ කරන්න. නමුත් අත්වැරද්ද නිසා පොරොතලය ගැලවී යාමෙන් ඒ අදාළ කාරණාව සිද්ධ වුණා. ඒ වගේ අවස්ථාවකදී ඔබට හැකියාව තියෙනවා 73 වෙනි වගන්තියේ නීතිවාචකයේ පිහිට පතන්න. නමුත් මෙහිදී ඔබ තේරුම් ගත යුතුයි හැම අවස්ථාවකදීම මේ පිහිට පතන්න බෑ. ඔබ යම්කිසි බෝම්බයක් යම් පිරිසකට එල්ල කිරීමේ අදහසින් ඒ පිළිබඳව සැලසුම් සකස් කරනවා. නමුත් අත්වැරද්දක් නිසා ඔබට අදාළ පිරිස වෙනුවට වෙනත් නැත්තන් පිරිසකට බෝම්බේ එල්ල වෙලා වෙනත් නැත්තන් පිරිසක් මරණයටපත් වෙනවා. මේ වගේ අවස්ථාවකදී ඔබට අත්වැරදි විතිවාචකයේ පැතීමේ හැකියාවක් නැහැ. මම මරන්න අදහස් කරේ අර පිරිස නෙමෙයි මේ පිරිස ආදී වශයෙන්. මෙහිදී ඊටාත්ම වැදගත් වෙන්නේ මානසික අංගයෙන් තොර වූ බව ඔබගේ ක්‍රියාව අධිකරණයට ඔප්පු කිරීමේ හැකියාව තිබිය යුතුයි. මෙහිදී මත දෙකක් සඳහන් වෙනවා මේ අත්වැරදි විතිවාචකයේ සම්බන්ධව. ඒ තමයි පළවෙනි මතය තමයි අත්වැරදි විතිවාචකයත් අන්විතිවාචක හා සමානවම සැලකිය යුතුයි යන්න. දෙවැනි කාරණය තමයි මේ අත්වැරදි විතිවාචකයේ පිළිබඳව සලකා බැලීමට පෙර අධිකරණය විසින් සලකා බැලිය යුතුයි අදාළ වරදෙහි සංඝටක සියල්ලම මෙහිදී තෘප්ත වෙලා තියෙනවද කියන කාරණය. ඒ වරදෙහි සංඝටක අනුව මානසික අංගය සාධාරණ සැකයෙන් ඔබට ඔප්පු වෙලාද කියන කාරණාව තෘප්ති වුණාට පස්සේ තමයි මේ විතිවාචකයේ පිළිබඳව සාකච්ඡා වෙන්නේ. මොකද මානසික අංගයෙන් තොරව මේ කාරණාව සිද්ධ වෙන්නේ නැති හින්දා. මෙහිදී වැදගත් නඩුකරයක් තමයි මුණසිංහ එදිරිව පීරිස් කියන නඩුකරය. මෙහිදී වෙළඳ ආයතනයක බිල් ලියන තැනැත්තෙකු විසින් රුපියල් 5.789ක් වෙච්ච භාණ්ඩයක මිල අදාළ බිලෙහි සටහන් කරන්නේ 5.98ක් වශයෙන්. ඔහුට 9 සහ 8 ඉලක්කම් දෙක පැටලීම නිසා මේ කාරණය සිද්ධ වෙනවා. නමුත් නඩුකරයක් ඔහු ඉදිරියේ යොමු වෙනවා වංචනිකව මේ විදිහට මිල වැඩිවීමක් සිද්ධ කරා යන ආකාරයෙන්. නමුත් එහිදී ඔහුට හැකියාව ලැබෙනවා 73 වෙනි වගන්තියේ පිහිට ලබා ගන්න. මොකද ඔහු අත්වැරද්දකින් 9 සහ 8 ඉලක්කම් දෙක මාරු වීමෙන් පමණක් මේ බිල වැරදියට ලිවීම සිද්ධ කළා කියන කාරණය ඔප්පු කරන්න හැකියාව ලැබෙනවා. මෙහිදී මානසික අංගය කොයිම අවස්ථාවකදීවත් බලපෑවේ නැති බව ඔප්පු කිරීමට ඔහුට හැකියාව ලැබෙනවා. හොඳයි. අපි බලමු 74 වෙනි වගන්තියේ කුමක්ද සාකච්ඡා කරන්න තියෙන්නේ කියලා. 74 වෙනි වගන්තිය අපි හඳුන්වනවා අවශ්‍යතාවයේ විතිවාචකයේ යනුවෙන්. මේ විතිවාචකයේදී මම ඔබට උපුටා දක්වන්නම් පීඩාවක් කිරීමට සාපරාධී අදහසක් නොමැතිව පුද්ගලයන් හට හෝ දේපළවලට විය හැකි වෙනත් පීඩා වැළැක්වීමේ හෝ මගහැරවීමේ කාර්යය සඳහා සද්භාවයෙන් යම් ක්‍රියාවක් කරන ලද නම් එය කරනු ලැබුවේ ඉන් පීඩාවක් වන බව දත් පමණකින් වූ විට එම ක්‍රියාව වරදක් නොවේ. මෙහිදී ඔබ දැනගත යුතු වෙන්නේ උදාහරණකින් මම මේක පැහැදිලි කරන්නම්. හිතන්න ඔබ මිනිසුන් 100ක් ඉන්න නැවක කපිතාන්වරයෙක්. ඔබ දකිනවා ඔබේ නැව යන ගමන් මාර්ගයෙන් ඉදිරියෙන් මිනිසුන් 50ක් 60ක් පමණ පුරවගත්ත වෙනත් යාත්‍රාවක් ඔබේ නැව දෙසටම එනවා. ඔබ නැවේ ගමන් මාර්ගය වෙනස් නොකළොත් මේ නැව් දෙක ගැටිලා විශාල අනතුරක් සිද්ධ වෙන්න පුළුවන්. නමුත් නැවේ ගමන් මාර්ගය වෙනස් කරද්දී ඔබට තවත් ප්‍රශ්නයක් තියෙනවා. ඒ වෙනස් කිරීම නිසා මිනිසුන් 5ක් 6ක් පමණක් සිටින වෙනත් කුඩා යාත්‍රාවක ඔබේ යාත්‍රාව ගැටිලා ඒ කුඩා යාත්‍රාවට පීඩාවක් සිදුවීමේ අලාභහානි සිදුවීමේ අවදානමක් තියෙනවා. ඒ අවස්ථාවේදී ඔබ අර විශාල අනතුර වැළැක්වීමේ අදහසින් නව හරවීම නිසා කුඩා යාත්‍රාවට අනතුරක් සිදු වුණොත් ඔබට 74 වෙනි වගන්තියේ පිහිට පැතීමේ හැකියාව තියෙනවා. එය සිදු වෙන්නේ කොහොමද කියලා මම පැහැදිලි කරන්නම්. මෙහිදී ඔබ කරුණු තුනක් ඔප්පු කළ යුතු වෙනවා. ඒ කරුණු තුන තමයි පළවෙනි කාරණාව තමන් යටතේ සිටින පුද්ගලයන්ට හෝ තමන් ආසන්නයේ සිටින පුද්ගලයන්ට හෝ දේපළවලට යම්කිසි හානිදායක තත්වයක් උද්ගතව තිබූ බව. දෙවැනි කාරණාව තමයි මේ හානිදායක තත්වය වැළැක්වීමට නම් තමා විසින් ඒ සිදු කළ අදාළ පීඩාව අනිවාර්යයෙන්ම සිදු කළ යුතුව තිබූ බව. තුන්වෙනි කාරණාව තමයි මෙම පීඩාව තමන් විසින් සිදු කළේ සද්භාවයෙන් බව. සපරාධී චේතනාවක් තමන්ට නොතිබූ බව.
නමුත් ඔබ මේ කාරණා තුන ඔප්පු කිරීම පමණක් සෑහෙන්නේ නැහැ. ඉන්පසුව අධිකරණය විසින් අදාළ කරුණු කාරණා සොයා බලනවා. එහිදී මෙම කරුණු පිළිබඳව අධිකරණය තෘප්තිමත් විය යුතුයි. පළවෙනි කරුණ තමයි ඒ කළ පීඩාව Taman වළක්වන්නට අදහස් කළ පීඩාවට වඩා ප්‍රමාණයෙන් අඩු බව. ඒ කියන්නේ විශාල අනතුර බේරීම සඳහා ඔබ මෙම කුඩා අනතුර එහෙම නැත්නම් පීඩාව සිද්ධ කළ බව අධිකරණය විසින් සාක්ෂි සහිතව සොයා බලනවා. දෙවැනි කාරණාව තමයි ඔබ විසින් සිදු කරන ලද පීඩාව සිදු නොකරන ලද නම් ඊට වඩා විශාල අර කලින් සඳහන් කළ පීඩාව අනිවාර්යයෙන්ම සිද්ධ විය හැකිව තිබූ බව. එය අධිකරණයට සාක්ෂි සහිතව ඔප්පු විය යුතුයි. තුන්වෙනි කාරණාව තමයි මේ පීඩාව අවස්ථාවට උචිතව සිද්ධ කරන ලද්දක් බව. ඒ කියන්නේ අවස්ථාවේදී ඔබට වෙනත් ගත හැකි ක්‍රියාමාර්ගයක් පිළියමක් තිබුණේ නැහැ. මෙම ක්‍රියාවම සිදු කළ යුතු වුණා. මේ පීඩාවම සිදු කළ යුතු වුණා. අදාළ විශාල අනතුර වළක්වා ගන්න කියන කාරණාව. මේදී ඔබට තව පුංචි උදාහරණයක් දෙන්නම්. හිතන්න එක පේලියට ගෙවල් තියෙන නිවාස පෙළක එක් නිවාසයක ගින්නක් ඇති වෙනවා. මේ නිසා අනෙක් නිවාස වලටත් ඒ ගින්න පැතිරීමේ විශාල අවදානමක් තියෙනවා. නමුත් ඔබ විසින් එම නිවාස පෙළේ නිවාසයක් හෝ දෙකක් කඩා බිඳ දමා අනිත් නිවාස වලට මේ ගින්න පැතිරීම වළක්වනවා. මෙහිදී ඔබගේ අදහස සත්භාවයෙන් යුක්තයි. ඔබ ගින්න නැවැත්වීමේ විශාල පීඩාව නැවැත්වීමේ අදහසින් අර පීඩාව කළා යන අදහසින් යුක්තව ඔබට 74 වෙනි වගන්තියේ අවශ්‍යතාවයේ විත්තිවාචකයේ පිට පැතීමේ හැකියාව තියෙනවා. හොඳයි. ඒ තමයි අවශ්‍යතාවයේ විත්තිවාචකයේ සම්බන්ධව ඔබ දැනගත යුතු කරුණු. අපි දැන් සාකච්ඡා කරමු 75 සහ 76 වෙනි වගන්ති පිළිබඳව. මේ වගන්ති වලදී අපරාධ නීතියේ දැක්වෙන පූර්ව නිගමන සම්බන්ධව සාකච්ඡා වෙනවා. 75 වෙනි වගන්තියේ කියවෙන්නේ වයස අවුරුදු 8ට අඩු ළමයෙකු විසින් සිදු කරන ලද කිසිවක් වරදක් නොවේ. ඒ කියන්නේ අපරාධ නීතිය පිළිගන්නවා වයස අවුරුදු 8ට අඩු ළමයෙකුට මේරු මනසක් නැති බව සාපරාධී චේතනාවෙන් යුක්තව අපරාධයක් සිද්ධ කරන්න. මේ අපරාධ නීතියේ පූර්ව නිගමනයක්. ඒ පූර්ව නිගමනය බිඳහෙළිය නොහැකි. 76 වෙනි වගන්තිය සඳහන් වෙන මම උපුටා දක්වන්නම්. යම් අවස්ථාවකදී තමාගේ හැසිරීමේදී තමාගේ හැසිරීමේ ස්වභාවය හා එහි ප්‍රතිඵල නිශ්චය කිරීමට ප්‍රමාණවත් ලෙස පැසුණු බුද්ධියක් නොලත් වයස අවුරුදු 8ට වැඩි 12ට අඩු ළමයෙකු කරන කිසිවක් වරදක් නොවේ. එතකොට මෙහිදී අවුරුදු 8ත් 12ත් අතර දරුවෙකුගේ තත්ත්වය පිළිබඳව සාකච්ඡා වෙනවා. ඒ දරුවාගේ මනස කොයිතරම් වැඩි දියුණු වෙලාද? ඔහු නොමේරු මනසකින් පසුවන්නේද? බුද්ධිමත් භාවයෙන් පසුවන්නේද? තමන්ගේ ක්‍රියාවෙන් ලැබෙන ප්‍රතිඵල පිළිබඳව නිශ්චය කළ හැකි මට්ටමක ඒ බුද්ධිය පවතින්නේ යන්න පිළිබඳව අධිකරණය විසින් සලකා බලන මේ අනුව බොහෝ අවස්ථාවලදී අවුරුදු 8-12 අතර ළමුන් විසින් සිදු කරන ක්‍රියාවලොත් වැරදි නොවන ආකාරයට අධිකරණය 76 වෙනි වගන්තිය යටතේ ව්‍යාතිකයක් ඉදිරිපත් කරනවා. මේකට උදාහරණයක් ඔබට සැපෙවුවොත් අපි සාක්ෂි ආඥා පනත යටතේ සාකච්ඡා කරනවා අවුරුදු 12කට අඩු තැනැත්තෙකු ස්ත්‍රී දූෂණ අවුරුදු 12කට පිරිමි තැනැත්තෙකුට පිරිමි දරුවෙකුට ස්ත්‍රී දූෂණයක් සිදු කළ නොහැකි බවට බිඳහෙළිය නොහැකි පූර්ව නිගමනයක් අපරාධ නීතියේ තියෙනවා. එතකොට ඒ අවුරුදු 12ට තැනැත්තෙකුට ස්ත්‍රී දූෂණ චෝදනාවක් එල්ලපුවොත් ඔහුට හැකියාව තියෙනවා 75 වෙනි වගන්තිය 76 වෙනි වගන්තියේ පිහිට පතන්න. හොඳයි. 77 වෙනි වගන්තිය අපි සාකච්ඡා කරමු. මෙය වැදගත් වගන්තියක්. ඔබගේ ප්‍රශ්න පත්‍රයේ ඔබට ප්‍රශ්නයක් ලැබිය හැකියයි අනුමාන කළ හැකි වගන්තියක්. 77 වෙනි වගන්තියට අපි කියනවා උන්මත්තක භාවයේ විත්තිවාචකය කියලා. මෙහිදී ඔබට දැක්වුවොත් ක්‍රියාව කරන වේලෙහි සිහි විකලත්වය නිසා එම ක්‍රියාවේ ස්වභාවය හෝ අංක 1 වැරදි ක්‍රියාවක් හෝ අංක 2 නීතියට පටහැනි ක්‍රියාවක් කරන බව අංක 3 නොදන්නා තැනැත්තෙකු විසින් කරන ලබන ක්‍රියාවක් වරදක් නොවේ. ඒ කියන්නේ යම්කිසි තැනැත්තෙකු සිහි විකලත්වයෙන් පසු වෙනවා නම් ඔහු විසින් ඒ සිහි විකලත්වයෙන් පසු වෙන අවස්ථාවේදී කරන ලද ක්‍රියාවක් වරදක් නොවේ යන ව්‍යාතිරේකයේ 77 වෙනි වගන්තිය යටතේ සාකච්ඡා වෙනවා. මෙහිදී ඔබ මතක තබා ගත යුතු විශේෂම කරුණ තමයි මේ කියන සිහි විකලත්වය ඒ අදාළ වරද කරන අවස්ථාවේ තිබිය යුතුමයි.
එසේ නොමැතිව වරද කරන්න කලින් ඔහුට තිබ්බ සීවිකලත්වය පිළිබඳව හෝ වරද කිරීමෙන් පසුව ඒ වරදේ නිසා ඇතිවන මානසික පීඩනයෙන් හෝ වෙනත් කාරණාවක් නිසා ඇතිවන සීවිකලත්වයක් සම්බන්ධයෙන් මේ විත්තිවාචකයේ පිහිට පතන්න බෑ. ඒ අවස්ථාවේ සීවිකලත්වය තිබීම සහ ඒ ඔප්පු කළ හැකිවීම අනිවාර්ය කාරණාවක් වෙනවා 77 වෙනි වගන්තියේ පිහිට පැතීමට නම්. මේ පිළිබඳව ඉංග්‍රීසි නීතියේ බොහොම රසවත් විදිහට සාකච්ඡා වෙනවා. ඒ තමයි මැක්නෝටන් රීති කියන රීති සම්බන්ධයෙන්. මේ මැක්නෝටන් රීති සාකච්ඡා වෙන්න ආරම්භ වෙන්නේ ඩැනියල් මැක්නෝටන් කියන තැනැත්තා විසින් බ්‍රිතාන්‍ය අගමැතිවරයායයි සිතාගෙන බ්‍රිතාන්‍ය අගමැතිගේ ලේකම්වරයාව වෙඩි තබා ඝාතනය කිරීමකට ලක් කරනවා. මෙතනදී මේ නඩුවේදී අධිකරණය විසින් බ්‍රිතාන්‍ය අධිකරණය විසින් තීරණය කරනවා තම ක්‍රියාවේ ස්වභාවය දැන ගැනීමට නොහැකි තරම් මානසික තත්ත්වයක පසුවේ නම් ඔහුට මේ සිහිවිකලත්වය කියන කාරණාව තියෙන බවට. එතකොට මෙහිදී ඔවුන් කරුණුකාරණා තුනක් පිළිබඳව අවධානය යොමු කරනවා. පළවෙනි කාරණාව තමයි මානසික රෝගයකින් හෝ බුද්ධිමය විකෘතියකින් හටගත් රෝගී තත්ත්වයක් විය යුතුයි. දෙවැනි කාරණාව තමයි සිහි විකලත්වය නිසා ක්‍රියාවේ ස්වභාවය හෝ ඒ ක්‍රියාවේ ගුණාංග පිළිබඳව නොදැන සිටිය යුතුයි. තුන්වෙනි කාරණාව තමයි ඒ අදාළ ක්‍රියාව වැරැද්දක් බව නොදැන සිටිය යුතුයි. මේ කාරණා තුන සම්බන්ධව බ්‍රිතාන්‍ය නීතියේදී සාකච්ඡා වෙනවා. එහිදී ජූරිය විසින් තීරණය කරනවා මේ අදාළ තැනත්තා සිහිවිකලත්වයෙන් යුක්තවද කටයුතු කරේ නැත්ද යන කාරණය. එතකොට එහිදී ජූරියේ යම්කිසි මතභේදාත්මක තත්ත්වයක් ඇති වෙනවා නම් වැඩිදුර සාක්ෂි කැඳවීම ඔවුන් විසින් සිදු කරනවා. සිහිවිකලත්වය පිළිබඳ ලංකාවට ආදේශ වෙද්දී රජ එදිරිව වින්ටල් කියන නඩුකරේ ඉතාමත් වැදගත් වෙනවා. එහිදී ශ්‍රී ලංකාවේ නීතිමය තත්ත්වය සාකච්ඡා වෙනවා මේ කියන උන්මත්තක භාවය සම්බන්ධයෙන්. එතකොට මෙහිදී මැක්නෝටන් රීති සහ 77 වෙනි වගන්තිය අතර යම් යම් වෙනස්කම් ඇති බව අධිකරණය විසින් පෙන්වා දෙනවා. මෙහිදීත් අධිකරණය වැඩි වශයෙන්ම භරතැවීමක් සිද්ධ කරනවා. ඒ අදාළ සාපරාධී ක්‍රියාව සිද්ධ කරන අවස්ථාවේදීම උන්මත්තක භාවය අනිවාර්යයෙන්ම පැවතිය යුතුයි කියන කාරණාව. මේ පිළිබඳ සාකච්ඡාවෙන් නඩුකරයක් තමයි රජු එදිරිව ජයවර්ධන කියන නඩුකරය. මෙහිදී මාතලේ දුම්රිය ස්ථානයේ දුම්රිය සේවකයෙකු විසින් රුපියල් 4200ක් සවද්ද ලෙස පරිහරණය කිරීමක් සිද්ධ කරනවා. මෙහිදී ඒ අදාළ නඩුකරේ ගොනු වුණාට පස්සේ ඔහු විසින් 77 වෙනි වගන්තියේ පිහිට පතනවා. ඔහු පිහිට පතද්දී හරි අපූර්ව කාරණා කිහිපයක් කියනවා. පළවෙනි කාරණාව තමයි ඔහු කියනවා තමන්ට මීමැස් මොරය නිතර තිබූ බව. දෙවෙනි කාරණාව මානසික රෝග ලක්ෂණ ඔහු කෙරෙන් පිළිබිඹු වෙච්ච බව. තුන්වෙනි කාරණාව තමයි ඔහුගේ පවුලේ යම් යම් තැනැත්තන්ට මානසික රෝග පිළිබඳව ඉතිහාසයක් තිබූ බව. නමුත් මෙහිදී අධිකරණය තීරණය කරනවා ඒ අදාළ වැරද්ද සිදු කරන අවස්ථාවේදී මානසිකත්වය සිහිවිකලත්වයක් බව හෙළිදරව් නොවීම නිසා ඔහුට 77 වෙනි වගන්තියේ පිහිට පැතිය නොහැකි බවට. මේ පිළිබඳව සාකච්ඡා වෙන තවත් නඩුකරයක් තමයි පෙරේරා එදිරිව ජනරාජ්‍ය නඩුකරය. මෙහිදී තත්ත්වය වෙනස්. මෙහිදී සිද්ධ වෙන්නේ ඒ අදාළ තැනැත්තා විසින් තමන්ගේ පියාගේ සොහොයුරන්ව නිවස ඉදිරිපිටදීම සොහොයුරාව නිවස ඉදිරිපිටදීම ඝාතනය කරනවා කිසිදු හේතුවක් නොමැතිව. ඔහුට අඩු ගානේ තරහක් හෝ තිබුණේ නැහැ. ඒ නිසා මේ අවස්ථාවේදී ඔහුගේ වෛද්‍යවරුන් සහ අනිකුත් සියලුම දෙනාගේ සාක්ෂි කැඳවීමෙන් පසුව අධිකරණය විසින් තීරණය කරනවා ඔහුට මානසික රෝග ඉතිහාසයක් තිබූ බව සහ මේ වරද සිදු කරන අවස්ථාවේදී උන්මත්තක භාවය වැඩි දියුණු වෙච්ච නිසා උන්මත්තක භාවයෙන් යුක්තව මේ අපරාධය සිදු කළ බවට. එතකොට මේ වගේම නඩුකරයක් තමයි රජ එදිරිව ඒබ්‍රහම් අප්පුකෙන් නඩුකරය. එහිදී අධිකරණය විසින් තීරණය කරනවා මේ කියන දුර්වල මනස කියන සංකල්පයක් දන්නීති සංග්‍රහය හෝ වෙනත් කිසිම තැනක නිර්වචනය වෙන්නේ නැහැ. දුර්වල මනස යනුවෙන් හඳුන්වන්නේ මොකක්ද කියලා. ඒ නිසා මේ සිහිවිකලත්වය ඇතිවන අවස්ථාවේ තිබෙන දුර්වල මනස කොයිතරම් ප්‍රබලද, කොයිතරම් බරපතලද, කොයිතරම් දුරට සාකච්ඡා විය යුතුද යන්න අපි තීරණය කළ යුත්තේ වෛද්‍ය වාර්තා සහ ඒ තැනැත්තාට කලින් තිබූ මානසික රෝග තත්ත්වයන් සහ ඒ උත්සන්න වූ අවස්ථාවන් පිළිබඳ සලකා බලා වෛද්‍යවරුන්ගේ නිර්දේශ මත බව මේ නඩුවේදී අධිකරණය විසින් තීරණය කරනවා.
මෙන්න ටිකක් වෙනස් වෙච්ච නඩුකරයක් තමයි විමල රත්න එදිරිව ජනරජය කියන නඩුකරය. මේ නඩුකරයේදී සිද්ධ වෙන්නේ ඒ තැනැත්තා Tamanගේ බිරිඳව පණ පිටින් පුලුස්සා ඝාතනය කරනවා. මේ සිද්ධ කරන්නේ ඔහුට ඇතිවෙච්ච අධික ආවේගයක් නිසා. මෙහිදී ඔහු උත්සාහ කරනවා 77 වෙනි වගන්තිය පිහිටපත. නමුත් අධිකරණයේ තීරණය කරනවා උන්මත්තකභාවය සහ තරහව ප්‍රකෝපය කියන දෙක වෙනස්. උන්මත්තකභාවයේදී ඔහු කරන ක්‍රියාවේ පසුවට සිද්ධ වෙන ප්‍රතිඵල පිළිබඳව ඒ අදාළ තැනැත්තාට කිසිම දැනුමක් හෝ දැනුවත්භාවයක් නැහැ. නමුත් ආවේගයක් ඇතිවීමේදී ඔහුගේ ක්‍රියාවේ පසු ප්‍රතිඵල පිළිබඳව ඔහුට දැනුවත්භාවයක් තියෙනවා. ඔහුට Tamanගේ හැඟීම් පාලනය කර ගැනීමට නොහැකි වීමකින් සිද්ධ වෙන්නේ. ඒ හින්දා තරහවින් Tamanගේ බිරිඳ පුලුස්සා මරා දැමීමේදී 77 වෙනි වගන්තියේ පිහිට පැතිය නොහැකි බවට අධිකරණය විසින් තීරණය කරනවා. හොඳයි. අපි බලමු 78 වෙනි වගන්තිය පිළිබඳව. මේ 78 වෙනි වගන්තිය සහ 79 වෙනි වගන්තියේ මත්වීම පිළිබඳ විත්තිවාචික සඳහන් වෙනවා. මෙයත් ඔබට වැදගත් වෙන විත්තිවාචකයක් අපරාධ විභාග ප්‍රශ්න අපරාධ නීතිය විභාග ප්‍රශ්න පත්‍රයේදී 78 වෙනි වගන්තියේදී තියෙන්නේ යම්කිසි තැනැත්තෙකු Taman නොදැනුවත්ව මත්වීම කියන කාරණාව සම්බන්ධව. 79 වෙනි වගන්තියේ තියෙන්නේ දැනුවත්ව මත්වීම කියන කාරණාව සම්බන්ධව. හොඳයි අපි පළමුවෙන් 78 වෙනි වගන්තිය සම්බන්ධව සාකච්ඡා කරමු. මේ අපි හඳුන්වනවා මම කලින් කිව්වා වගේ මත්වීම පිළිබඳ විත්තිවාචකය කියලා. මත්වීම පිළිබඳ විත්තිවාචකයේදී නොදැනුවත්ව හෝ Tamanගේ කැමැත්තට විරුද්ධව මත් වූ අයෙකු පිළිබඳව සාකච්ඡා වෙන්නේ. එතකොට එහිදී පළවෙනි කාරණය Tamanගේ කැමැත්තට විරුද්ධව මත්ද්‍රව්‍ය ලබාගෙන තිබිය යුතුයි. දෙවැනි කාරණය තමයි මේ මත්වීම නිසා Taman කරන ක්‍රියාවේ ස්වභාවය හෝ වැරදි ක්‍රියාවක් හෝ නීතියට පටහැනි ක්‍රියාවක් Taman සිදු කරන බවට නොදන්නා තරමට මේ මත්වීම ප්‍රබල විය යුතුයි. ඒ කියන්නේ ඔබට ඒ කරන ක්‍රියාව පිළිබඳව කිසිම සිහියක් නොතිබෙන තරමට ඔබ මත් වී සිටිය යුතුයි. මේ පිළිබඳව කතා වෙනවා රැජින එදිරිව මරික්කාර නඩුවේදී හිදී ගංජා සුරුට්ටුවක් වැනි දෙයක් නිසා මත් වූ අයෙකු කරන වැරැද්දකුත් මේ විත්තිවාචකයේ යටතේ සාකච්ඡා කරන්න පුළුවන් ද යන්න පිළිබඳව අදහස් ප්‍රකාශ වෙනවා. එහිදී මේ මත්වීම අවශ්‍ය ප්‍රමාණයට සිදුවී ඇතනම් ගංජා සුරුට්ටුවකින් වුවද එය සිදුවිය හැකි බවට අධිකරණය විසින් තීරණය කරනවා. මේ සම්බන්ධව ඉංග්‍රීසි නීතියේදී තාම දැඩිව කටයුතු කරනවා. එහිදී ඔවුන් කියනවා යම්කිසි බලපෑමක් මත බලෙන් මත්ද්‍රව්‍ය සැපයීම ඒ තැනැත්තෙකුට සිදු කළත් එය කැමැත්තෙන් මත්ද්‍රව්‍ය ලබා ගැනීමක් බවට. නමුත් ශ්‍රී ලංකා නීතිය යටතේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සඳහන් කරනවා ප්‍රතිරෝධය දැක්විය නොහැකි තරමේ විශාල බලපෑමක් මත මත් වතුර පෙවීමක් හෝ මත්ද්‍රව්‍ය ශරීරගත වීමක් සිදු කරපු තැනැත්තෙකුටත් අකමැත්තෙන් මත්ද්‍රව්‍ය Tamanගේ කැමැත්තට විරුද්ධව මේ මත්ද්‍රව්‍ය ලබාගත් බව සැලකිය හැකි බව සහ 78 වෙනි වගන්තියේ පිහිටපැතිය හැකි බවට එතුමා විසින් අදහස් ප්‍රකාශ කරනවා. මේ පිළිබඳව සාකච්ඡා වෙනවා රජ එදිරිව වේලායුධෙන් සහ දයාරත්න එදිරිව ජනරජය කියන නඩුකරවලදී. මේ නඩුකරවලදී අධිකරණය විසින් තීරණය කරනවා අධිකරණය අතරම පූර්ව නිගමනයක් තියෙනවා. යම්කිසි අපරාධයක් සිද්ධ වෙද්දී සාවද්‍ය මනස තිබිය යුතුයි. එහිදී Tamanගේ ක්‍රියාවේ ප්‍රතිඵලය පිළිබඳව අනිවාර්යයෙන්ම කරන තැනත්තා දන්නවා. නමුත් මත් වුණාට පස්සේ බලෙන් මත් කරන ලද එහෙම නැත්නම් නොදැනුවත්ව මත් කරන ලද අවස්ථාවකදී Tamanගේ ක්‍රියාවේ ප්‍රතිඵල පිළිබඳව මේ තැනත්තා දන්නේ නැහැ. ඒ හින්දා ඔහුට 78 වෙනි වගන්තියේ විත්තිවාචකය පිහිට පැතීමේ හැකියාව තියෙනවා කියන කාරණාව. ඒ වගේමයි අන්ද්‍රේස් එදිරිව චාර්ලිස් නඩුකරයේදී සොරකම සහ මත්වීම කියන කාරණා දෙක එකට සම්බන්ධ වෙනවා. එහිදී අදාළ සොරා විසින් මාලයක් සොරකම් කර වෙනත් නිවසක ජනේලකේ මාලය එල්ලා දමා ගොස් තිබෙනවා. පසුව ඔහුව අධිකරණයට කැඳවුවට පස්සේ ඔහුට ඒ අවස්ථාවේදී ඔහුව නොදැනුවත්කමින් මත්වීම නිසා මේ කාරණය සිද්ධ කළ බවත් ඔහුට සොරකම් කිරීමේ සාපරාධී මනසක් කොයිම අවස්ථාවකවත් නොතිබූ බවත් ඔප්පු කිරීමේ හැකියාව ලැබෙනවා යනුව 78 වෙනි වගන්තියේ පිහිට පැතීමේ හැකියාව ලැබෙනවා මත්වීම නිසා මේ කියන සාපරාධී අපරාධය සිද්ධ කළා කියන කාරණාව අනුව. එතකොට Tamanගේ කැමැත්තෙන් විරුද්ධව මත්ද්‍රව්‍ය ගැනීම සම්බන්ධව 78 වෙනි වගන්තියේ කාරණා සාකච්ඡා වෙද්දී 79 වෙනි වගන්තිය මේ විදිහට එනවා ස්වේච්ඡාවෙන් මත්ද්‍රව්‍ය ලබාගත් නැත්නම් පිළිබඳව
එහිදී සඳහන් වේ 78 වගන්තිය මෙන් නොව ක්‍රියාවේ ස්වභාවය හෝ තමන් නීතියට පටහැනි ක්‍රියාවක් හෝ වැරදි ක්‍රියාවක් කරන බව නොදන්නා තරමට බීමත්ව සිටිය යුතුය. 78 වගන්තියේ මෙන්ම මේක කාරණාව නිවැරදි යුතුය 78 වගන්තියේ මෙන්ම නමුත් වරදක් කිරීමට වරදකාරී දැනුමක් අවශ්‍ය වන අවස්ථාවක එකී දැනුම ඇති කර ගැනීමට නොහැකි තරම් බීමත් භාවයක සිටියදී නම් මේ වැරද්ද සිද්ධ කරන්නේ ඒ තැනැත්තා මත් නොවී සිටින අවස්ථාවක ඔහු මේ වරද පිළිබඳව කොතරම් දැනුවත් භාවයක් තියෙනවාද යන්න කියන කාරණාව පිළිබඳව සලකලා බලලා ඔහුට දඬුවම් නියම කිරීම සිද්ධ කරනවා. කියන්නේ ඔහු ස්වේච්ඡාවෙන් නම් මත්ද්‍රව්‍ය ලබාගෙන තියෙන්නේ ඒ අවස්ථාවේදී ඔහු කරන කාරණාව පිළිබඳව දැනුවත් භාවයක් නොමැති වීමට තරම් මත් වෙලා ඉන්නවනම් ඒ මත් නොවී සිටින අවස්ථාවක මේ කාරණාව පිළිබඳව ඔහු කොතරම් දැනුවත් භාවයක් දක්වනවාද යන්න කියන කාරණාව මත ඔහුට දඬුවම් නියම කිරීම සිද්ධ කරනවා. ඔය කාරණා තමයි මත්වීම කියන විත්තිවාචකය සම්බන්ධ ඔබ දැනගත යුතු වන්නේ. හොඳයි දැන් අපි බලමු 80 සිට 88 වෙනි වගන්ති දක්වා 80 වෙනි වගන්තියේදී සඳහන් වෙනවා මෙන්න මේ විදිහට මරණය හෝ බරපතල තුවාල කිරීම අදහස් කරනු නොලැබුවද එසේ විය හැකි බව නොදන්නා වූද ක්‍රියාවක් කැමැත්ත ඇතුව සිදු කිරීම වරදක් නොවේ. මේ අනුව 80 සිට 85 දක්වා වගන්ති අපි හඳුන්වනවා කැමැත්ත පිළිබඳ විත්තිවාචකයන් වශයෙන්. ඒක හරියට මේ වගේ. ඔබ යම්කිසි කෙනෙක්ට හානි කිරීමේ අරමුණක් ඇතුව ක්‍රියා කරනවා. නමුත් ඒ අදාළ හානියට ලක් වෙන තැනැත්තාගේ කැමැත්ත සහිතව. ඒ කියන්නේ අදාළ හානියට ලක් වෙන තැනැත්තා ප්‍රකාශයෙන් හෝ ඇඟවීමෙන් මේ හානියට ලක්වීමට ඔබට කැමැත්ත ප්‍රකාශ කරනවා. මෙහිදී මතක තබා ගත යුතුයි මේ කැමැත්ත ප්‍රකාශ කරන තැනැත්තා අවුරුදු 18ට වැඩි විය යුතුයි. මේ වරදවා වටහා ගන්න එපා. මම උදාහරණයක් ඔබට දෙන්නම්. ඔබ හිතන්න ඔබ බොක්සින් තරගයකට සහභාගී වෙනවා කියලා. එහිදී ඔබ ප්‍රතිවාදියාගෙන් පහරවල් ලැබිය හැකි බව ඔබ දැනුවත්. ඒ පහරවල් වලින් ඔබට යම්කිසි තුවාල සිදුවීමටත් සම්භාවිතාවක් තියෙනවා. නමුත් මෙහිදී ඒ ප්‍රතිවාදියාට ඔබට යම්කිසි දරුණු තුවාලයක් සිදු කිරීමේ හෝ සාපරාධී වරදක් කිරීමේ අදහසක් නැහැ. ඒ නිසා ප්‍රතිවාදියා විසින් එල්ල කරන ප්‍රහාරයක් නිසා ඔබට යම්කිසි තුවාලයක් හෝ බරපතල තුවාලයක් සිද්ධ වුණොත් ඒ වගේ අවස්ථාවක ඔබගේ කැමැත්ත තිබෙනවා මේ පහර Tamanට එළවීම සම්බන්ධයෙන්. ඒ නිසා ඒ ප්‍රතිවාදියාට හැකියාවක් තියෙනවා විත්තිකරු වශයෙන් 80 සිට 85 දක්වා විත්තිවාචිකවල පිහිට පතන්න. එවන් අවස්ථාවල තමයි මේ විත්තිවාචික තියෙන්නේ නැතුව හැම අවස්ථාවකදීම ප්‍රයෝජනයට ගන්න නෙමෙයි. 81 වෙනි වගන්තිය පිළිබඳව සාකච්ඡා කරොත් මම කලින්නුත් කියපු උදාහරණයක් සමග ඔබට මේක සංසන්දනය කරන්න පුළුවන්. එහි සඳහන් වෙන්නේ මරණය සිදු කිරීමට අදහස් නොකළ ක්‍රියාවක් එම ක්‍රියාව සද්භාවයෙන් කරන්නේ කෙනෙකුගේ යහපතට නම් ඒ තැනැත්තා විසින් පීඩාව දරා ගැනීමට ප්‍රකාශිතව කැමැත්ත දෙනු ලැබේ නම් ක්‍රියාව කරන්නා විසින් කරනු ලැබූ හෝ දැනගනු ලැබූ පීඩාවෙන් පමණක් වරදකරු නොවේ. මේ අවස්ථාවේදී ඒ අදාළ තැනැත්තාගේ යහපත උදෙසා සද්භාවයෙන් ක්‍රියා කිරීම සඳහන් වෙනවා. ඒ වගේමයි 82 වෙනි වගන්තියේදී දණ්ඩනීති සංග්‍රහය මෙන්න මේ වචන මේ විදිහට උපුටලා දක්වනවා. අනතුරකින් තුවාල වූ ළමයෙකුව සැත්කමකට භාජනය කිරීමේදී ඇඟිල්ලක් කැපීම වැනි කාරණාවක් සිදු කිරීමට සිදුවහොත් එය සිදු කරන්නේ සද්භාවයෙන් දරුවාගේ යහපත උදෙසා ඔහුගේ බාරකරුවන්ගේ අනුදැනුම ඇතිවනම් එය වරදක් නොවේ. මෙහිදී ළමයව බේර ගැනීම තමයි අරමුණ වෙන්නේ. බාරකරුවන්ගේ කැමැත්ත තියෙනවා, ඔවුන්ගේ අනුදැනුම තියෙනවා. ඒ අනුව අර කියන විශාල යහපත උදෙසා මේ කුඩා පීඩාව කිරීම වරදක් නොවේ යනුවෙන් 82 වෙනි වගන්තියේ විත්තිවාචකයේ සඳහන් වෙනවා. මේ ආකාරයෙන්ම තමයි 83, 84, 85 වගන්තිත් කැමැත්ත පිළිබඳ විත්තිවාචක වශයෙන් අපිට දකින්න පුළුවන්. අපි බලමු 86 වෙනි වගන්තිය සම්බන්ධව. 86 වෙනි වගන්තියේ මේ විදිහට සඳහන් වෙනවා යමෙකුට සද්භාවයෙන් කරනු ලැබූ දැන්වීමකින් යම් පීඩාවක් වූ නමුදු එය ඔහුගේ යහපත උදෙසා කරන ලද්දක් නම් එපමණකින් එය වරදක් නොවේ. එහිදී සඳහන් වෙන්නේ ඔහු සද්භාවයෙන් මෙය කරන්නේ දැන්වීමක් ආශ්‍රිතව යම්කිට දෙයක් දැන්වීම නිසා ඔහුට යම්කිසි පීඩාවක් සිද්ධ වෙනවා නම් එය සද්භාවයෙන් කරන නිසා එය එහිදී 86 වෙනි වගන්තියේ පිහිට පැතිය හැකි බව තමයි සඳහන් වෙන්නේ.
87 වෙනි වගන්තියේ තියෙන්නේ යම් ක්‍රියාවක් කරන වේලෙහි එසේ නොකළහොත් එහි ප්‍රතිඵල වශයෙන් එකෙනෙහිම මරණය යුක්ති සහගතව බලාපොරොත්තු විය හැකි ප්‍රමාණයක තර්ජන වලින් බල කරන ලද නිසා මිනීමැරුම් හා මරණීය දණ්ඩනයෙන් දඩුවම් කළ හැකි ආණ්ඩු විරෝධී ක්‍රියා හැර අන් කිසිදු ක්‍රියාවක් වරදක් නොවේ. ඒක හරියට මේ වගේ. ඔබ හිතන්න යම්කිසි තැනැත්තෙකු පතුරම් තියෙන පිස්තෝලයක් ඔබේ ඔළුවට දික් කරලා කියනවා මේ වරද අනිවාර්යෙන් කරන්න නැත්තම් මේ පිස්තෝලයෙන් මම ඔබව මරා දමනවා කියලා. ඒ වගේ අවස්ථාවක ආණ්ඩු විරෝධී නොවන දේශද්‍රෝහී නොවන යම්කිසි අපරාධමය වරදක් ඔබ සිද්ධ කරනවා නම් ඔබට හැකියාව තියෙනවා Taman තර්ජනයෙන් බියවීමට ලක්වීම නිසා එහිදී Tamanට මරණය අත්විය හැකි බවට සාධාරණ විශ්වාස කිරීමට හේතු තිබුණු නිසා මේ දේ කළා යනුවෙන් 87 වෙනි වගන්තියේ පිහිට පැතීමේ හැකියාව ඔබට තියෙනවා. හොඳයි එසේනම් අපි බලමු අද දවසේ අවසානයේට අපි සාකච්ඡා කරන වගන්තිය 88 වෙනි වගන්තිය. එහි සඳහන් වෙන්නේ යමකින් වෙන පීඩාව සාමාන්‍ය බුද්ධියකින් යුතු තැනැත්තකු විසින් පැමිණෙන්නේ නොකරන තරමේ සුළු පීඩාවක් නම් පීඩාව ඇති කිරීමට අදහස් කිරීමෙන් හෝ ඇති කිරීමට ඉඩ ඇති බව දැනගැනීමේ හේතුවෙන් පමණක් එය වරදක් නොවේ. ඒ කියන්නේ ඔබට යම්කිසි පීඩාවක් සිද්ධ වෙනවා හෝ සිද්ධ වීමට නියමිතව තියෙනවා ඔබ පිළිබඳව දැනුවත් වෙනවා. නමුත් ඒ පීඩාව සාමාන්‍ය බුද්ධි මට්ටමක් තියෙන තැනැත්තකු විසින් අපරාධමය වරදක් කියලා සලකන්නේ නැති තරමේ සුළු පීඩාවක්. එවන් සුළු පීඩාවක් නම් සිද්ධ වෙන්නේ ඒ සුළු පීඩාව සම්බන්ධව 88 වෙනි වගන්තියේ පිහිට පැතීමේ හැකියාව අදාළ විත්තිකරණට තියෙනවා. ඔන්න ඔය කාරණා තමයි 69 සිට 88 වගන්ති දක්වා ඔබ දැනගත යුතු වන්නේ. හොඳයි. සාරාංශගත කළොත් විත්තිවාචික ප්‍රධාන කොටස් දෙකයි ව්‍යවස්ථාපිත විත්තිවාචික සහ දණ්ඩ නීති සංග්‍රහය යටතේ එන විත්තිවාචික. ව්‍යවස්ථාපිත විත්තිවාචික මොන වගේද කියලා ඔබ ඉගෙන ගත්තා. දණ්ඩ නීති සංග්‍රහය යටතේ එන විත්තිවාචික ප්‍රධාන කොටස් දෙකයි සාමාන්‍ය ව්‍යාතිරේක සහ විශේෂ ව්‍යාතිරේක. සාමාන්‍ය ව්‍යාතිරේක යටතේ 69 සිට 88 වෙනි වගන්තිය දක්වා මේ පාඩමෙන් අපි සාකච්ඡා කරනවා. 89 වෙනි වගන්තියේ සිට 99 වෙනි වගන්තිය දක්වා පුද්ගල ආරක්ෂාවේ අයිතිය. එහෙමත් නැත්නම් RPD කියන කොටස ඔබට සාකච්ඡා කරනවා. එය කරන්නේ ඔබගේ ඊළඟ පාඩමෙන්. එතකොට ඊළඟ පාඩමෙන් අපි ඒ කරුණු සාකච්ඡා කරමු. මේ වගන්ති පිළිබඳව ඊළඟට අපි විශේෂ ව්‍යාතිරේක පිළිබඳව සාකච්ඡා කරොත් ඒ පිළිබඳව සාකච්ඡා වෙන්නේ 294 වගන්තිය දණ්ඩ නීති සංග්‍රහයේ. මේ පිළිබඳව මනුෂ්‍ය ශරීරයට එදිරිව සිදුවන වැරදි යටතේ තියෙන මිනීමැරුම කියන කොටස යටතේ ඔබට විස්තරාත්මකව සාකච්ඡා කරනවා. හොඳයි. එහෙනම් මම බලාපොරොත්තු වෙනවා අද පාඩම ඔබට පැහැදිලි වෙන්න ඇති කියලා. සියලු දෙනාටම සුබ කාලයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.